ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදේශ අමාත්‍යාංශය සම්බන්ධව තමයි මම මගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ඔබතුමා දන්නවා මේ විදේශ අමාත්‍යාංශය අපේ රටේ ඉතාම තීරණාත්මක කාර්යභාරයක් කරන අමාත්‍යාංශයක්. විශේෂයෙන්ම ලංකාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු පීඩනයක් එල්ල වී තිබෙන අවස්ථාවකදී විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරයට තමයි පුළුවන්කම ලැබෙන්නේ ලංකාව වෙනුවෙන් එම කටයුත්ත විදේශ රාජ්‍යයන් වලදී නැත්නම් වෙනත් අන්තර්ජාතික ස්ථානවලදී සිදු කරන්න. ඒ නිසා මම මගේ කතාව තුළදී මම කියන්න කැමතියි ඉස්සෙල්ලාම මේ විදේශ කටයුතු අමාත්‍යාංශය ගැන ගොඩක් කරුණු කියන්න වෙලා නැති නිසා මොකද විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන ගොඩක් කතා කරන්න අපිට තියෙන නිසා මම මුලින්ම කියන්න කැමතියි අපේ රටේ විදේශ අමාත්‍යාංශයට ඉගෙන ගන්නව නම් කොහොමද රාජතාන්ත්‍රික ජයග්‍රහණ රටකට ගේන්නේ කොහොමද රාජතාන්ත්‍රික යුද්ධය දිනන්නේ අද ඒක විශාල සාකච්ඡාවක් මම හිතනවා ඒකට හොඳම අත්දැකීම හොඳම උපදේශ හොඳම අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් රාජ්‍ය නායකයා තමයි පසුගියදා කියුබාවේ අභාප්‍රාප්ත වෙච්ච ෆිඩෙල් කාස්ට්‍රෝ ජනාධිපතිතුමා කියලා. අපි දන්නවා අපි සාම්ප්‍රදායිකව විදේශ කටයුතු කෝගමම හැරෙන්නේ ඇමරිකාවට එංගලන්තයට. අපේ තානාපති නිලධාරීනුත් පළවෙනි මාස 4 ඉන්දියාවේ ඉගෙනගෙන ඊට පස්සේ ඔය යුරෝපේ කොහේ තමයි යවන්නේ. නමුත් අපි අපේ ආකල්ප වලින් නැතුව අපි ප්‍රායෝගික ජය පරාජයන් ප්‍රායෝගික හැකියාවෙන් බැලුවොත් කර නියෝජ්‍ය කතානායකට අපි දන්නවා කියුබාව සමාජවාදී රාජ්‍යයක්. ඒක ඇමරිකාවට 90ක් ඈතින් තිබෙන රටක්. ඇමරිකාව ලෝකයේ ධනශ්වර කඳවුරේ නායකයා බලගතු රාජ්‍යයක්. කියුබාව සමාජවාදී කුඩා රාජ්‍යයක්. ජනගහනය මිලියන 11යි වර්ග කිලෝමීටර් ප්‍රමාණය ලක්ෂ 110යි. 1,10,000. නමුත් ඒතර ඒ කියුබාවට විරුද්ධව අපි කවුරුත් දන්නවා විදේශ අමාත්‍යතුමාත් දන්නවා ඇමරිකා එක්සත් ජනපදය 1992 සිට මේ දක්වා කියුබාට එරෙහිව සම්බාධක සහ විවිධ බාධා කිරීම සඳහා හැම අවුරුද්දෙම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවලට කියුබානු රාජ්‍යයට විරුද්ධව ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යෝජනාවක් ගෙනෙනු ලබනවා. නමුත් ඔබ දන්නවා 1992 වසරේ සිට මේ සමාජවාදී කියුබාව කියන කුඩා රාජ්‍ය මහ විශාල සම්පත් තියෙන රාජ්‍යයක් නෙමෙයි. ඔවුන් මේ ඇමරිකානු ආණ්ඩුවේ මහා දැවැන්ත යුද දේශපාලන රාජතාන්ත්‍රික යන්ත්‍රය පරාජයටපත් කරලා හැම අවුරුද්දෙම ගරු විදේශ අමාත්‍යතුමනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අපේ ලංකාවත් ඡන්ද දීලා තිබෙනවා ගොඩක් අවස්ථාවලදී එක්සත් ජාතික මහා මණ්ඩලයේදී ඔවුන් ඡන්ද 191 192 ගන්නවා. ඔබතුමා දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි සංඛ්‍යාව 200ට අඩුයි. එතකොට මේ සමාජවාදී රාජ්‍යයක් ඇමරිකාවත් එක්ක ලොකු ප්‍රතිරෝධයක් තියෙන රාජ්‍යයක් විදියට මේ කුඩා රාජ්‍ය කොහොමද මෙතරම් දැවැන්ත රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් ගන්නෙ? අපි යනවා එංගලන්තයට යනවා ආරවට මේවට යනවා ඉගෙන ගන්න. ඒවට ගන්න ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගන්නේ සෝමාලියෙන් හරි ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අධ්‍යයනය කළ යුතු නැද්ද මේ කුඩා රාජ්‍ය කියුබා කියන කුඩා රාජ්‍ය රාජතාන්ත්‍රික යුද්ධයෙන් ඇමරිකාව සම්පූර්ණයෙන් දනගස්සලා තියෙන්නේ කොහොමද කියලා. ඔවුන් පගා දීලා නෙමෙයි. විදේශ ඇමතුරුන්ව සංතරපණය කරන්න හෝටල් ගානේ තියලා නෙමෙයි. රෝඩ් ෂෝ තියලා නෙමෙයි. ඇමරිකාවේ කන්සල්ටන්ට්ලා අරගෙන ඩොලර් මිලියන ගණන් පඩි දීලා නෙමෙයි රාජපක්ෂ පාලනයේදී වගේ. මහා දැවැන්ත උත්සව තියලා නෙමෙයි. මේ ඊටාම පැහැදිලි රාජතාන්ත්‍රික සහ දේශපාලන ක්‍රියාමාර්ග වලින් මේ කුඩා රාජ්‍ය ඇමරිකා එක්සත් ජනපදයට විරුද්ධව ඇබ්ස්ටේන් නෙමෙයි කෙලින්ම කියුබාවට යස් කියලා ගන්නවා 191ක් 192ක්. ලංකාව නම් පසුගිය කාලේ රාජපක්ෂලා දෙන්නෙක් හිටිය ඇමරිකන් පුරවැසියෙක්. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්. නිසා තමයි ට්‍රම්ප් දින්නට පස්සේ we will regain our motherland කියලා ට්‍රම්ප් කියන එකට
ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් yes we will do කියලා Twitter ගිණුම් වල දාන්න. ඒතර ඒ දෙන්නෙක් ඇමරිකන් ප්‍රවාසියෝ දෙන්නෙක් ඉඳගෙන තමුන්නා ඒ වගේම දැන් වර්තමාන රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් ඇමරිකාවේ වගේමනේ. එතන එතුමා ඇමරිකානුවෙක්ගෙන් වෙනස් වෙන්නේ නීත්‍යානුකූල පුරවැසිභාවයෙන් සහ එතුමාගේ මතුපිට ස්වරූපයෙන් විතරයි. චින්තනය සැලකුදු ලෙස ඇමරිකානු දේශපාලනාත්මක ප්‍රතිපත්ති මත තමයි ඉන්නේ. ඒක එතුමාගේ අයිතිය. නමුත් ඒ ඔක්කොම තියෙද්දි ඔබතුමා දන්නවා ඉස්සෙල්ලා ආණ්ඩුවේ රාජපක්ෂ පුරවැසියෝ දෙන්නෙක් ඇමරිකන් පුරවැසියෝ දෙන්නෙක් ඉඳගෙන අපිට ජිනීවාවල ඡන්ද 15ක් 20ක් ගන්න බැරි වුණා. ඡන්ද 24න් ඡන්ද 24ක් ගන්න බැරි වුණා සමහර සංවල ඡන්ද 15යි. දැන් මේ ආණ්ඩුව විශාල ඇමරිකානු ගැතිකමක් වෙන ආණ්ඩුවක්. ඒ ඡන්ද ටික ගන්න බෑ. හැබැයි සමාජවාදී කියුබාව උන්ගේ උගත් රාජතාන්ත්‍රිකයන් නිකන් සෝබන චරිත පොත්ත සුදු නිසා යන චරිත ඉංග්‍රීසි ටිකක් කතා කරන්න පුළුවන් නිසා යවන කිසිම දැනුමක් නැති පුද්ගලයෝ යවලා ඔවුන් රාජතාන්ත්‍රික සේවය සවුත්තු කරගත්තේ නැහැ. ඔවුන්ගේ තානාපතිකාර ලෝකේ පුරාම තියෙන වැඩ කරන්න එක්කෙනා දෙන්නයි. ඒ නිසා ගරු ඇමතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඔබතුමා ලිබරල් පුද්ගලික ප්‍රතිපත්ති තිබෙන පුද්ගලයෙක් කියලා මම අහලා තිබෙනවා. දෙයක් අහුම්කම් දෙන්න සූදානම් පුද්ගලයෙක් කියලා අහලා තියෙන නිසා මම කියන්න කැමති දැන්වත් ජයග්‍රහණය ලබන් තියෙන මිනිස්සු දිහාවට හැරෙන්න ලෝකේ හුදකලා වෙච්ච එක්සත් ජනපදයේ වගේ රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වෙච්ච ඒවා පස්සේ යන්න එපා. ඒකෙන් තේරුමක් නැහැ. ඒ නිසා මම හිතනවා ෆිඩල් කාස්ට්‍රෝ සහෝදරයාගේ මේ මරණයත් සමග මේවා දිහා අලුතෙන් බලන්න. අර පරණ පොත්වල 70 ගණන් වල 60 ගණන් වල ෆෝඩ් ෆවුන්ඩේෂන් එකෙන් රොකෙවල එකෙන් පොම්ප කරපු ඒ දේවල්ම කන්සියුම් කරනවා වෙනුවට අලුත් තත්ත්වයන් එක බලන්න කියලා අපේ විදේශ අමාත්‍යාංශයට උපදෙස් දෙන්න කියලා මම ඔබතුමාගේ මුලින්ම ඉල්ලා සිටිනවා. ඊළඟට මම කැමතියි ගරු ඇමතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්න දැන් පසුගිය කාලේ විදේශ අමාත්‍යාංශය රාජපක්ෂගේ පාලනයේ දූෂිතම ඊටාම අමනෝඥාකට මෙහෙවපු මේ වචන කියනට සමාන වෙන තක්කඩි අමාත්‍යාංශයක් බවට පත් කරලා තිබුණා. ඒක නිලධාරීන් හැම කෙනාටම මේක අදාළ නැහැ. සමහරකට අදාළයි සුළු කල්ලියකට දූෂිත මාතන බවට පත් කරලා ලංකාවේ විදේශ ඇමති හොයාගන්න බැරුව තිබුණා කවුද කියලා. සජින් වාස් ගුණවර්ධන මහත්මයාද, ජී.එල්. පීරිස් මහත්මයාද, බැසිල් රාජපක්ෂ මහත්මයාද මෙහෙම කියලා. මා දැනගන්න කැමතියි පසුගිය කාලේ මේකේ අතිවිශාල වංචා දූෂණ පිළිබඳව නාස්ති කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ පුද්ගල නිලධාරීන්ගේ මේ සමහර ඇමතිවරුන්ගේ සමහර අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ කෝටි 100,000 ගණන් මුදල් නාස්ති කිරීම පිළිබඳව විශාල වශයෙන් වාර්තාලා තියෙනවා. මා දැනගන්න කැමතියි මේ FCID ගියා නැත්නම් CID ගියා කියනවට අමතරව විදේශ අමාත්‍යාංශය වශයෙන් ඔබතුමා අමාත්‍යාංශය මට්ටමින් මොකද්ද මේ වංචා දූෂණ නාස්තිය පිළිබඳ කරලා තියෙන පරීක්ෂණය කියලා. මොකද වැදගත්ම වෙන්නේ ඒකයි. FCID එක බලන්නේ මූල්‍යමය පැත්ත පමණයි. නමුත් අමාත්‍යාංශයෙන් වංචා දූෂණ කළොත් අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කළොත් අමාත්‍යාංශයට අහු වෙනවා ගරු සභාපතිතුමනි නියෝජ්‍ය කතානායකතුමනි ඒක තිබෙන පුද්ගලයන්ගේ අඩුපාඩුකම් පමණක් නෙමෙයි ආයතනික අඩුපාඩුකම් පවා අහු වෙනවා. FCID කරන පරීක්ෂණයකින් අල්ලස් කොමිසම කරන පරීක්ෂණයකින් කවදාවත් ආයතනයේ අඩුපාඩුකම් ලැබෙන්නේ නැහැ. දැනගන්න හම් වෙන්නේ නැහැ. අමාත්‍යාංශය පරීක්ෂණයක් කරොත් තමයි ආයතනයේ අඩුපාඩුකම්නුත් පුද්ගලයා අඩුපාඩුකම් දෙකම හඳුනාගන්නේ. මම දැනගන්න කැමති අවුරුදු 2කමාරකට පස්සේ අතම අවුරුදු 2කට ආසන්න විදේශ ඇමතිකමට පත් වෙලා ඔබතුමා මම දැනගන්න කැමති මේ නාස්ති කිරීම වංචා දූෂණ සජින් වාස් ගුණවර්ධනලාගේ අති විශාල ධනස්කන්ධ නාස්ති කරපුවා හිටපු ජනාධිපති ආර්යාවන්ට මම හර්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට උත්තර දුන්නා. එක දවසකට ලක්ෂ 25 ගාණක් ගෙවපු හෝටල් බිල් මොනවාද මේවා ගැන කරලා තියෙන පරීක්ෂණ කවුද මේවට අනුමත කරපු නිලධාරීන් තාමත් ඔවුන්මද ඉන්නේ. ඒ විතරක් නෙමෙයි ගරු ඇමතුමනි මා ගියවර විවාදිත ඔබතුමාට ලබා දුන්නා. මේ පාර්ලිමේන්තුව මම ඉදිරිපත් කළා ජනවාරි 7 වෙනිදා රෑ රාජපක්ෂගේ අරලියගහ මන්දිරයට ගිහිල්ලා ඡන්ද ගණන් කරන්න යන්න ඕනේ නැහැ නේ විදේශ අමාත්‍යාංශ නිලධාරීන්. ඡන්ද ගණන් කරන්න යන්න ඕනේ නැහැ සභානායකතුමා අරලියගහ මන්දිරයට. නමුත් අපි දැක්ක විදේශ අමාත්‍යාංශ සමහර නිලධාරිනියන් ජනවාරි 8 රෑ
ඡන්ද දවසේ රෑ ඡන්ද ගණන කරන වෙලාවේදී ඉන්නවා ජනාධිපති මන්දිරයේ ගිහිල්ලා. රාජපක්ෂ මහත්තයත් එක්ක. දැන් ඒකම ඇති සුජී ඇමතුමා කියන විදේශ ඡන්ද වැටෙනවද කියලා බලාගන්න කියලා. ඉතා පැහැදිලිවම මේ දේශපාලන පක්ෂග්‍රාහීකම්. ඒ අය තමයි රාජපක්ෂලා බැසිල් රාජපක්ෂලා එක්ක එකතු වෙලා විදේශ අමාත්‍යාංශ කෝටි 100,000 ගණන් නාස්ති කරේ. 100 ගණන් පුරෝගෙන ගිහිල්ලා ලංකා ආණ්ඩුවේ ජනතාව බදු මුදල් ගෙවලා තියෙනවා කරු සභාපතිතුමනි විදේශ ඇමතුමාතු නියෝජ්‍ය ඇමතුමාතු උත්තර අපි සතුව දෙන උත්තර අතුව උත්තර වලට අනුව රජයේ බදු මුදල් වලින් බ්ලූ ෆිල්ම් බලුවට කාමරවල රාජතාන්ත්‍රික කටයුතු වලට ගිහිල්ලා දැන් සමහර අය රාජතාන්ත්‍රික කටයුතු වලට නැතුව ඕස්ට්‍රේලියාව ගිහිල්ලා කොටු පැනලා කකුල් කඩාගත්තම බදු මුදල් වලින් ලක්ෂ 109ක් ගෙවන ජනාධිපති අරමුදලේ ලැජ්ජයි මොකද්ද මේ රට සාසිලන්තද මේක මම එතුමාත් එක්ක මම රූපවාහිනී විවාදයට ගියා මම කකුල් කඩන්න පුළුවන් කොටු පයින්න ගිහිල්ලා මම ඔබතුමා දුප්පතේද හිඟන්නේ නැද්ද ඇයි ඔබතුමා මේ ලක්ෂ 109 තමන් ගෙවුවේ නැත්තේ ගරු සභාපතිතුමනි මම පොසතෙක් නෙමෙයි මම නම් මට නම් ලැජ්ජයි අදහස පවා ජනාධිපති අරමුදලෙන් සල්ලි අරන් බෙහෙත් ගන්න ලැජ්ජ නැද්ද මේකේ මන්ත්‍රීලාට අනික රට වෙනුවෙන් කරන්න කියලාද ඒ එක්කෙනේ ඊට පස්සේ මේ විදේශ අමාත්‍යාංශ ලංකාවේ විදේශ අමාත්‍යාංශ ගිහිල්ලා තරුපයි හෝටල් බ්ලූ ෆිල්ම් බලනවා මොනවද අප්පා ඉතින් මේවා ගැන පරීක්ෂණ කරන්න ඕනේ නැද්ද මේවා ගැන පරීක්ෂණ කරලා රටට කියන්න ඕනේ නැද්ද දඬුවම් දෙන්න ඕනේ නැද්ද නිලධාරීන්ට කවුද ඒ බිල් ගෙව්වේ කවුද අනුමත කළේ ජනවාරි 8 වෙනිදා රෑ හිටපු කට්ටිය ආදත්ත ඔබතුමාගේ අමාත්‍යාංශය ඉහළ තනතුරු දරමින් ඉන්නවා මම කියන්නේ බලපෑම් මත යම් යම් රාජකාරී කරන්න වෙච්ච නිලධාරී මහතුරු හැමතැනම ඉන්නවා. ඒක ගැන මම තේරුම් ගන්නවා. නිලධාරීන්ට එක සීමාවකට එහා බලපෑම් කරන්න බෑ. නමුත් ජනවාරි 8 වෙනිදා රාජපක්ෂගේ වලව්වට ඇදගෙන ගියා නෙමෙයිනේ. සමහර නිලධාරී මහත්මීන්ලා අද තමුන්නාසලා සමහර අය එක්ස්පෝස් වුමන්ලා කළා තියෙනවා. තමුන්නාසලා එක්ස්පෝස් වුමන්ලා කළා තියෙනවා සමහර අය. මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ මේ කිසිම නිලධාරියෙක් ගැන. මම අහන්නේ තමුන්නාසලා මොකද්ද මේ කරන්නේ? තමුන්නාසලා මේක හදනවා නම් හදන්න ඕන කොන්ද කෙලින් තියාගෙන ඕනම ආණ්ඩුවක් යටතේ කොන්ද කෙලින් තියාගෙන වෘත්තීය ගරුත්වයතු වැඩ කරන මිනිස්සුත් එක්ක. නැති අයත් එක්ක හදන්න බෑ මතුමා. ඒ නිසා මම ඒ ගැන ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඔබතුමාගෙන් උත්තර බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම ඔබතුමාගේ කතාවේදී මේ අමාත්‍යාංශය කරච්ච වංචා දූෂණ නාශ කිරීම සම්බන්ධව ඔබතුමාගේ අමාත්‍යාංශ මට්ටමින් කළ තියෙන පරීක්ෂණ මොනවද? ඒකේ වාර්තා තුනම ඉදිරිපත් කරන්න අරන් තියෙන පියවර මොනවද කියලා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතුවා මේ අමාත්‍යාංශ විවාදෙදී ඔය බිල්ඩින් ගැනයි පඩි ගැනයි කතා කරන වෙනුවට වෙන දේශපාලන කරුණු කීපයක් ගැන කතා කරන්න. මම මුලින්ම කියන්න කැමති ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබෙදි ජාතීන්ගේ විදේශ ප්‍රතිපත්තිය කියලා කියන එක ගැන අපි ඔබතුමාලට ගරු කරනවා. ඒක කියන එක ගැන. නමුත් කිව්වට මදි එක රකින්න ඕන. නමුත් අපි දන්න දේ තමයි පසුගිය දා තිබුණා වෙනිසුලාවේදී නොබෙදි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායක සමුළුව වෙනිසුලාවේ මාගරිටා දිවයිනේ. ඔබතුමා දන්නවා කරු නියෝජ්‍ය කතානායකතුමනි ලංකාවට නොබෙදි ජාතීන්ගේ සමුළුව තුළ සුවිශාල පිළිගැනීමක් තිබෙනවා. අපි රට වශයෙන් කුඩා වුණාට ලොකු පිළිගැනීමක් තිබෙනවා. නොබෙදි ජාතීන්ගේ සමුළුවේ ඒක සමුළුවක් ලංකාවේ පවත්වලා තිබෙනවා ශ්‍රී ලංකා අන්දස් පක්ෂ පාලනය යටතේ 1970. එතකොට අපිට පළවෙනි රටවල් 10 අතර ලංකාවේ ඉන්නවා. එතන තමයි අපේ ජාත්‍යන්තර මිතුරන් ඉන්නේ. මම නැවත නැවත කියන්නේ ලංකාවේ රාජතාන්ත්‍රික දේපල කියන ඒවා අවුරුදු 68ක් තිස්සේ මේ රටේ ආණ්ඩුවත් මේ රටේ ජනතාවත් මේ රටේ අවංකව විශිෂ්ට වශයෙන් කටයුතු කරපු අපේ විදේශ අමාත්‍යාංශ නිලධාරී මහත්මීනුත් අපිට හම්බ කළ දුන්නු ජයග්‍රහණ. ලන්ඩන් මහ කොමසාරිස්කාරයේ බිල්ඩින් එක නෙමෙයි අපේ ඇසට් එක. අපේ ඩිප්ලොමැටික් ඇසට් එක කියලා කියන්නේ අපිට ඉන්න රාජතාන්ත්‍රික මිතුරන්. ඒක ඔබතුමා දන්නවා. නමුත් ඔබතුමාලා කොමක්ද කරමින් ඉන්නේ? ඔබතුමාලා මේ වැදගත් ජාත්‍යන්තර සමුළුවට රටේ ජනාධිපතිතුමා සහභාගී වුණේ නැහැ. මට කියන්න බෑ අනිවාර්ය ජනාධිපතිතුමා ආ යුතුයි කියලා. නමුත් රාජ්‍ය නායකයා ගියේ නැහැ. ඊට පස්සේ රටේ ආණ්ඩුවේ නායකයා අගමැතිතුමා ගියේ නැහැ. ඊට පස්සේ ඔබතුමා විදේශ විෂය භාර ඇමතිවරයා. ඔබතුමා ගියෙත් නැහැ. දැන් ඔබතුමාලා G8 එකට යන නිසාද එහෙම හිතන්නේ? දැන් අපි G8 වෙලාද? G8 එකේ ඔබාමත් එක්ක සෙල්ෆියක් ගහුවාම අපිට ඒකද වැදගත්ද? නැත්තම් අපිට සැබෑ මිතුරන් ඉන්න අපිට සැබෑ පිළිගැනීමක් තිබෙන.
මේ රාජනායක සමුළුවට ලංකා ආණ්ඩුවෙන් සහභාගී කරන්නේ ජනාධිපතිතුමාගේ නියුක්තියක් කියලා නිකන් වෙනත් ඇමතිවරයෙක්. ඒ ඇමතිවරයා සම්බන්ධ පෞද්ගලික ප්‍රශ්නයක් මට නැහැ. නමුත් ඔබතුමා කවුරුත් දන්නවා ගරු ඇමතිතුමනි යුනෙස්කෝවේ රැස්වීම වලට කම්කරු ඇමති ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකට යන්න ඕන අධ්‍යාපන ඇමති. IMF එකේ ඩිස්කෂන් එකට යන්න ඕන මුදල් ඇමති මිසක් ඔබතුමා නෙමෙයි. ඒතර එක සලකන්නේ නොසලකා හැරීමක් විදියට. ඔබතුමාලා ගියව්වේ නැහැ. අපි මේ පිළිබඳ ආශිකාරක සභාවේ ප්‍රශ්න කරාම කිව්වා විදේශ අමාත්‍යාංශයෙන් ආපු එක බාර වෙන්නේ නිලධාරි මහත්තයා කිව්වා මොකද්ද ලොජිස්ටික්ස් ප්‍රොබ්ලම් තිබුණා කියලා. දැන් මම බැලුවා දැන් අපේ ජනාධිපතිතුමාට ඔබතුමාට යනකොට ලොජිස්ටික්ස් ප්‍රොබ්ලම් තිබ්බලු. ෆ්ලයිට් ප්‍රශ්න තිබ්බලු. මේ ආශිකාරක සභාවේ වාර්තා වෙලා තිබෙනවා. මේ වාර්තා වෙලා තිබෙන දේවල්. මොනවාද ප්ලේන් වල ප්‍රශ්න තිබ්බලු හොටෙල්ස් වල ප්‍රශ්න තිබ්බලු. මම යන්න කලින් දැනගෙන හිටියාද කියලා. යන්න කලින් දැනන් හිටියේ නෑ. මම බැලුවා කවුද දැන් මේකට සහභාගී වෙච්ච රාජ්‍ය නායකයෝ. දැන් නිකෝබාර් දූපත්වල ඉන්න චීෆ් මිනිස්ටර් හරි ස්වාසිලන්ඩ් වල එක්කෙනා වගේ අය නම් ගිහිලා තියෙන්නේ. මට පිළිගන්න පුළුවන් අපේ රාජ්‍ය නායකයන්ගේ මට්ටමට වඩා පොඩ්ඩක් ඒක ගැලපෙන. රාජ්‍ය නායක 12ක් ගිහිලා තිබෙනවා. චීනෙන් ඉන්දියාවේ උපජනාධිපතිවරයා යනවා. ඉරාන ජනාධිපතිවරයා යනවා. ලෝකේ රාජ්‍ය නායක 12ක් යනවා. විදේශ අමාත්‍ය 32ක් යනවා. එයාට ලොජිස්ටික් ප්‍රශ්න නැහැ. දැන් මේකට මේ විදේශ අමාත්‍යාංශ කටයුත්ත. විදේශ අමාත්‍යාංශය අවශ්‍ය නැද්ද? නාම් සමිට් එක අපිට කොච්චර වැදගත්ද කියලා ඔබතුමාලට අඩු ගන්න. ඔබතුමාලට තීන්දුව ගන්න පුළුවන් යන නොවන එක. ඒක ඔබතුමාලා ඩිප්ලොමැටික් බ්ලන්ඩර්ස් කරගන්න ඕන නම්, රාජතාන්ත්‍රික වියවුල් කරගන්න ඕන නම්, අපේ දිගු කාලේ මිතුරන් අහිමි කර ගැනීම නම් ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය. ඒක ඔබතුමාලාගේ දේ. අපි ඒක ඉඩ දෙන්නේ නැහැ. ඒක ඔබතුමාලට පුළුවන් කරන්න බලයේ ඉන්නේ දැන් ඔබතුමා නිසා. නමුත් විදේශ අමාත්‍යාංශය මොකද්ද කරන්නේ? විදේශ අමාත්‍යාංශය මේක අවධාරණය කළ යුතුයි. දැන් පොෂ් කන්ට්‍රීස් වල තියෙන ඒවාටද යන්න ඕන. එහෙමද අදහස? මතක තියාගන්න. කිසිම දවසක ඇමරිකා එක්සත් ජනපදය අපි ඇමරිකාත් එක්ක තරහ වෙන්න කියනව නෙමෙයි. රණ්ඩු කරගන්න කියනව නෙමෙයි. අපි කවදාවත් ලෝකේ කිසිම රාජතාන්ත්‍රිකයෙක් නරක විදියට කතා කරන හැසිරෙන පක්ෂයක් නෙමෙයි. අපි ඒකේ වැදගත්කම දන්නවා. පසුගිය ආණ්ඩුව තමයි නවනීදන් පිල්ලේ මැතිනියට කුණුහරුපෙන් බැන්නේ. අපි ඒක කරන පක්ෂයක් නෙමෙයි. නවනීදන් පිල්ලේ පැතිරිගේ ප්‍රතිපත්තිය අපි විවේචනය කරන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන මොකද්ද? ඇමරිකාව අපිට කවදාවත් අපේ උමනාවන්ට ඡන්දය දෙන්නේ නැහැ. අපේ මිතුරන් ඉන්නේ මේ ලෝකේ දෙවඩියට විශාලතම රාජ්‍ය සංවිධානය තමයි නොබෙද ජාතීන්ගේ සමළුව. ඔබතුමාලක නොසලකා හරිනවා. මම ඊට පස්සේ විදේශ මිතුරු දෙදෙනෙක් මුණ ගැහුණා. මම සාක්ෂියට ගන්න කැමති නැහැ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. අපි පලස්තීන ගිය වෙලාවේ පලස්තීන විදේශ ඇමතිවරයාගේ සාකච්ඡාවට අපි මන්ත්‍රීවරු 5 දෙනෙක් සම්බන්ධ වුණා. ඔබතුමාගේ ආණ්ඩුවේ ඇමතිවරුකුත් එක්ක. මොකද්ද විදේශ ඇමතිතුමා කිව්වේ? You had taken into low profile කියලා. නාම් සමිට් එක. එතුමා කියනවා එතුමා හෙව්වලු ලංකාවේ කවුන්ටර් පාර්ට්ස් මුණ ගැහෙන්න නෑ. තවත් විදේශ ඇමතිවරයෙක් මුණ ගැහුණා. මේ මාස දෙක ඇතුළත. ඕත් කියනවා ඔගොල්ලන් නාම් එක දැන් නොසලකා හැරලා නේද ඉන්නේ කියලා. නොමෙදි ජාතීන්ගේ සමග. ගරු ඒ නිසා ගරු සභාපතිතුමා මුලින්ම කියන්න කැමති. ඔබතුමාට විදේශ ඇමතිවරයා වශයෙන් ලංකාවේ රාජතාන්ත්‍රික වශයෙන් උපයාගෙන තිබෙන දේවල් නැති කිරීමට බලයක් දීලා නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම දකිනවා මේ ලෝකේ රාජනායක නිසා විදේශ අමාත්‍ය නිලධාරීන්ටත් අපි පැහැදිලිව මේ අදාළ නිලධාරීන්ට විවේචනය කරනවා. ආණ්ඩුවේ වැදගත්කම උන් කිව යුතුයි. අපිට ආංශික කාරක සභාවට ඇවිල්ලා ලොජිස්ටික් ප්‍රශ්න කියනවා. මංගල සමර ඇමතුමාවත් මෛත්‍රීපාල සිරිසේන ඇමතුමාවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවත් ඔය දෙන්නම මන් දන්නවා ගරු සභාපතිතුමනි බකින්හම් පැලස් එකේ ඉපදිච්ච අය නෙමෙයි. ඒගොල්ලන් ලොජිස්ටික්ස් ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් අය. ලොජිස්ටික්ස් ප්‍රශ්න ආවත් තේරුම් ගන්න පුළුවන් කට්ටිය. ඔබතුමාලා අද 5 ස්ටාර් ඉන්න පුළුවන්. ඒ වගේම තමුන්නාසේ දවලගිරියෙන් කාලත් ඇති, බුහාරගෙන් කාලත් ඇති. මාතර කොටුව කඩෙන් කාලත් ඇති. ඒස අමුතුරු ගොනාටන් දන්න හදන්න එපා කියලාත් අපි කියනවා. අපිට ගොනාටන් හදන්නත් එපා. ලෝකේ රාජනායක 12කට විදේශ අමුතුරු 32කට නැති ලොජිස්ටික්ස් ප්‍රශ්න ලංකාවේ මොකද්ද තියෙන්නේ? ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ මේක දේශපාලන වශයෙන් ඔබතුමාලා නොබරි ජාතීන්ගේ සමුළුව අත්හැරමින් නම් යන්නේ. අපි කියනවා ඒක වන්දිය ගවන්නේ මේ රටට. ඒක වැරදි. ඊට පස්සේ ගරු සභාපතිතුමා මගේ වෙලාව දැනගන්න කැමති. හොඳයි. දෙවෙනි කරුණ තමයි මම දැනගන්න කැමති මේක තව මේ ඒ නිසා එක ඩිප්ලොමැටික් බ්ලන්ඩර් එකක් ඒක. දෙවෙනි ඩිප්ලොමැටික් බ්ලන්ඩර් එක තමයි ළඟදී පලස්තීනය පිළිබඳ යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් වෙච්ච යෝජනාවේදී ශ්‍රී ලංකා රජය ඡන්දය දීමේ වැළකී සිටියා.
ඔබතුමා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරා. ඔබතුමාට තියෙන වරප්‍රසාද පාවිච්චි කරලා අපිට ඒ වෙලාවේ විවාදයකට පැටලෙන්න බෑ. මා කියන්න කැමති ගරු සභාපතිතුමනි ඊයේ ජාත්‍යන්තර පලස්තීන සහයෝගිතා දිනය පලස්තීන ප්‍රශ්නය අපි පක්ෂයක් වශයෙන් ගන්නෙත් මේ රට අරගෙන තිබෙන්නේ මේ පාර්ලිමේන්තුව අරගෙන තිබෙන්නේ එක පැත්තෙන් යුක්තිය හා සාධාරණ පිළිබඳ ප්‍රශ්නයක් විදියට. දෙක තමයි මේක ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1968 සිට පක්ෂ වෙනසකින් තොරව ආණ්ඩු වෙනසකින් තොරව පලස්තීනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩු හැම එකක්ම පිළි අරන් තිබෙනවා ඒක අයිතිය. මා ඔබතුමාට කියන්නම් 1968 තමයි පලස්තීනයට අදා 1968 ඉඳලා එක්සත් ජාතික සංවිධානය තියෙනවා පලස්තීනයේ අල්ලාගත් ප්‍රදේශවල ඊශ්‍රායලය විසින් අල්ලාගත් ප්‍රදේශවල ජනයාට සිදුවන හිරිහැර පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ කමිටුවක් තියෙනවා. ඒකේ සභාපතිත්වය දරන අපේ රට. 1975 ජුලි මාසේ 1 වෙනිදා පලස්තීන විමුක්ති සංවිධානයේ තානාපති කාර්යයක් ලංකාව තුල ස්ථාපිත කරලා තිබෙනවා. ඒතකොට ඒ ශ්‍රී ලංකා ආණ්ඩුවේ 1988 පලස්තීන නිදහස් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිළිඅරන් තියෙනවා. ඒක UNP ආණ්ඩුවේ. 1989 පෙබරවාරි මාසේ 6 වෙනිදා පලස්තීන විමුක්ති සංවිධානයේ තානාපති කාර්යාලය අපි පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය වශයෙන් පිළිඅරන් තිබෙනවා. එතකොටත් UNP 2007 පලස්තීනය තුල රමල්ලාවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටවලා තිබෙනවා. ඒ රාජපක්ෂ පාලනය යටතේ. ශ්‍රී ලංකා නැත්නම් පොදු පෙරමුණු පාලනය. 2014 දී ශ්‍රී ලංකා පලස්තීන ඒකාබද්ධ කොමිසම ස්ථාපිත කළ තියෙන ජොයින්ට් කමිෂන් එක. දැන් ඒ ජොයින්ට් කමිෂන් එක තාම රැස් කරලා මගේ දැනීම හැටියට. ඔබතුමාලා ඇමරිකන් ජොයින්ට් කමිෂන් එක ගොඩක් ෆන්ක්ෂන් කරනවා මේක නෑ. මං කියන්නේ මේ රටවල් දෙක සමාන නෑ. නමුත් මේකත් ඔබතුමාලා අස්සම් කරපු දෙයක්. දැන් ප්‍රතිපත්තිය මෙහෙම තියෙනවා. මෙහෙම තිබියදී ඔබතුමා දන්නවා මුළු ලෝකයේම අද පලස්තීනය වෙනුවෙන් රටවල් 140ක් පලස්තීනයේ නිදහස් රාජ්‍යයක් වශයෙන් පිළි අරගෙන රටවල් 140ක් ඡන්ද දීලා අද එක්සත් ජාතික සංවිධානයේ රටවල් අතර ඒක අන්තිම කොඩිය විදිහට තියෙනවා පලස්තීන කොඩිය. ඔබතුමා පමණක් නෙමෙයි වතිකානුවේ පාප් වහන්සේ මොන මේක පොඩි ආගමික ස්වභාවයකුත් තියෙන නිසා පලස්තීන ප්‍රශ්න ආගමික ස්වභාවයක් නෑ. නමුත් ඒක ආරූඪ කරලා තියෙන නිසා පාප් වහන්සේ බව පිළිඅරන් තියෙන නිදහස් පලස්තීනයේ පැවැත්ම. ඒ අයිතිය. එසේ තිබියදී ඔබතුමාගේ අමාත්‍යාංශය මොකද කරන්නේ? පලස්තීනය සම්බන්ධ යුනෙස්කෝ යෝජනාවට ඡන්ද දීමෙන් වළකී සිටිනවා. දැන් ඔබතුමා කිව්වා ලංකාව පලස්තීනය වෙනුවෙන් විවිධ ඡන්ද දීලා තියෙනවා කියලා මම පිළිගන්නවා දිය යුතුයි. ඒක තමයි රාජ්‍යයේ ප්‍රතිපත්තිය. මොකද නමුත් මම අහන්න කැමති දැන් පලස්තීනයේ මේ යුනෙස්කෝ ඉදිරිපත් වෙච්ච යෝජනාව තමයි පලස්තීනයේ නගර ජෙරුසලම කියන කොටසේ තිබෙනවා අල් අක්ෂා කියලා අවුරුදු 100,000 ගණනක් පැරණි ඉතා වටිනා සිද්ධාස්ථානයක්. ඒක සංස්කෘතික උරුමයක්. ලෝක සංස්කෘතික උරුමයක්. 1907 හේග් වලදී අත්සන් කරන ලද 1907 අත්සන් කරන ලද ගිවිසුම් වල සිට මේ සංස්කෘතික උරුමය විනාශ නොකළ යුතුයි ආරක්ෂා කළ යුතුයි කියන ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ පිළිඅරන් තිබෙනවා. අද ඔබතුමා දන්නවා ඊශ්‍රායල් ජනතාව නෙමෙයි ඊශ්‍රායල් ආණ්ඩුවක් තියෙනවා අන්තර්ජාතිවාදී. එතකොට ඇමරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උවමනාවට අනුව අද ඊශ්‍රායලය මුළු කලාපයම අවුල් කරනවා කියලා මුළු ලෝකෙම දන්නවා. එසේ තිබෙදී මේ සිද්ධාස්ථානය විනාශ නොකළ යුතුයි මේ සිද්ධාස්ථානයට විවිධ බලපෑම් නොකළ යුතුයි කියලා අවුරුදු 60කට ආසන්න කාලයක් තිස්සේ මේ යුනෙස්කෝ සංවිධානය තුල එකම යෝජනාවක් එනවා ගෞරව ඇමතුමනි ඔබතුමා මට වඩා මේවා දන්නවා කියලා මම හිතනවා. එකම යෝජනාවක් එනවා මොකද්ද මේ සිද්ධාස්ථානය විනාශ කරන්න එපා කියලා. අද මොකද්ද ඊශ්‍රායල් ආණ්ඩුව කරන්නේ? අද කරමින් යන දේ තමයි මේ සිද්ධාස්ථානය යට යුදෙව් ආගමික සිද්ධාස්ථානයක් තිබිය හැක කියන විශ්වාසය මත මේ සිද්ධාස්ථානයේ යට උමං 100 ගාණක් අද ඊශ්‍රායල් ආණ්ඩුව සහ අන්තර්ජාතිවාදී කණ්ඩායම් මේ සිද්ධාස්ථාන යටින් උමං මාර්ග කපනවා. යුනෙස්කෝ එක කියන්නේ මේ උමං මාර්ග කපන්න එපා. එතකොට දැන් උදාහරණයක් ගත්තොත් මේක නිකන් දලදා මාලිගාව යට වෙන ආගමක මොන හරි මේකක් තියෙනවා කියලා ඒක බට උමං මාර්ග කපනවා වගේ. දැන් ඔබතුමා ගිහිල්ලා ඡන්දේ දීමේ වැලකී ඉන්නේ මොකටද? අන්නේ උමං මාර්ග කපන්න එපා කියලා ලෝකේ රටවල් ගණනාවක් කියන යෝජනාවට ලෝකේ දිනපු යෝජනාවට අපූර්ව වැඩේ කියන්නේ මේ එකම යෝජනාව මම බැලුවා ගරු නියෝජක කතානායකතුමනි කාලේ නම් අවසන් විනාඩි 5ක් නලින්ද ජයතිස්ස මැතිතුමාගේ විනාඩි 20න් ගන්නවද විනාඩි 5ක් විතර
එතුමාට වෙන්දලා තියෙන පුළුවන්ද? හොඳයි. අර නියෝජ්‍ය කතානායක මම අවසන් කරන්න ඉතාම ඉක්මනින් පටලවිලි කරාම ලියන්න වෙලා යන එක. ඔබතුමා හොඳට පටලවලා තියෙන්නේ. මං කියන්න. මම කියන්න. මං කියන්නම් ඔබතුමාට. ඔබතුමා මං ඒ පෞද්ගලික පටලවිලට එන්නේ නැහැ. මං ඒ නිසා මම ප්‍රතිපත්ති මේ කරුණු විතරක් කියන්න. මං දන්න මේ බලන්න කරු ඇමතුමනි මම සභාගත කරන විදේශ නියෝජ්‍ය සභාපතිතුමනි ලංකාව මේ එකම යෝජනාවට යුනෙස්කෝ වෙදී ඉදිරිපත් වෙච්ච මේ යෝජනාවට 2016 අප්‍රේල් මාසේ ඡන්දය දෙනවා. ලංකාව මේ යෝජනාවට 2016 අප්‍රේල් මාසේ මේ ආරක්ෂා කියන සිද්ධාස්ථාන විනාශ කිරීමට විරුද්ධව ලෝක අනිත් රටවල් එක ඡන්දය දෙනවා. පක්ෂව. ඒක තමයි යුනෙස්කෝ එකේ දිනන යෝජනාව. 2016 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඡන්දය දීමේ වැළකී සිටිනවා. එකම යෝජනාව. ඔබතුමා එදා මෙතන බොරුවක් කිව්වා. ලැන්ග්වේජ් එක වැරදි කියලා. ඒක යුනෙස්කෝ ඩිරෙක්ටර් ජනරල්ගේ කතාව. යුනෙස්කෝ ඩිරෙක්ටර් ජනරල්ගේ කතාව මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරනවා. මට වෙලාව දෙන්න. ගෞරව ක්‍රීඩා ඇත්ත වශයෙන්ම මගේ කතාවේ පරිවර්තනය නිවැරදිව කෙව්වනම් ඔයිට වඩා නිවැරදි අර්ථකථනයක් මේ සභාවට දෙන්න තිබුණා. පරිවර්තනය තේරෙනවා. ඔබතුමා කතා කරන හැම භාෂාවක් තේරෙනවා. භාෂාව අතර තියෙන පෙළිත් තේරෙනවා. භාෂාව අතර තියෙනවා මට තේරෙනවා කවුරුන්ට තන ගහලාද කරන්න කියලා. ඒ නිසා එක සැරේකුත් විදේශ ඇමතිකමට තට්ටු වුණා ඒත් පලස්තීන සම්බන්ධ ප්‍රශ්න කරන එක්කෙනෙක් කැමතිකරයෙක්ට. තොප්පියම් කැමතිකම දාගන්න. මම මේක රාජතාන්ත්‍ර විදේශ ඇමතිතුමකම කියලා කියන්නේ රටේ විදේශ ප්‍රතිපත්තිය තීන්දුව කරන කෙනා නෙමෙයි. ඒක මේ රාජ්‍ය නායකයා තීන්දුව කරන්නේ. විදේශ ඇමතිට බලයක් නැහැ. රට අත්පත් කරන් තියෙන රාජතාන්ත්‍රික දේපල නැති කරන්න. කොහෙද එහෙම බලයක් දීලා තියෙන්නේ? පලස්තීන ප්‍රතිපත්තිය වෙනස් කරන ජනාධිපතිතුමාගේ ඔබතුමා ගත්ත නිර්දේශය මොකද්ද? කැබිනට් එකෙන් ගත්ත නිර්දේශය මොකද්ද? ගත්ත නිර්දේශය මට කියන්න. ජනාධිපතිට ඒ නිසා තානාපතිවරු 17 දෙනෙක් ඉස්සරහා සමාව ගන්න සිද්ධ වුණා. ඒකයි ඇත්ත. මෙයා කරන බ්ලන්ඩර්ස් නිසා, තමුන්නාස කරන පටලවිල නිසා. මම ඒකට පටලෙන්න ආවේ නෑ. ඔබතුමා තමයි මට අපහාසාත්මක කතා කරේ පරිවර්තන කතා කියලා. මගේ වෙලාව දෙන්න. පලස්තීන ප්‍රතිපත්තිය අංගලකින්වත් වෙනස් වෙලා නෑ. නමුත් මේ කාරණාවදී මම ආඩම්බරයි කියන්න අපි නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දුවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි සම්පූර්ණයෙන්ම වැරදි. මේ කවුරුත් එක්කද යන්නේ? ජනාධිපතිවරයා ලෝකේ තානාපතිවරු නිසා සමාව ගත්තේ මෙතුමා නිසා. මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න නෙමෙයි අපිට තියෙන්නේ. මෙයට රාජ්‍ය නායකයා මේ වගේ පටලවිලි කරන පුද්ගලයෝ නිසා නෑ මගේ අවස්ථාව දෙන්න. ධම්මගේ අවස්ථාව දෙන්න. ධම්මගේ අවස්ථාව දෙන්න. නෝ අගමැතිතුමා හම්බුණාට වැඩක්. අරු සභාපතිතුමනි. ඔබතුමා ඉතින් මගුල් ගැන කොහොමද දන්නේ නෑනේ. හරිද? ඔබතුමා දන්නේ නෑනේ. ඒ නිසා නෑ මම ඔබතුමාට ඒව නෙමෙයි කිව්වේ. මම ගරු ඇමතුමා මතක තියාගන්න ඔබතුමාගේ පෞද්ගලික ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. I think ගරු ඇමතුමා මම ඒක බක කියන්නේ. මම කිසිම ඉන්සල්ට් එකක් කරන්නේ නැහැ ඔබතුමාගේ පෞද්ගලික ජීවන ප්‍රතිපත්ති ගැන. කරුණාකර හැම තේරුම් ගන්න මම ඒ පෞද්ගලිකත්වයෙන් ගැන නෙමෙයි කිව්වේ. මම කිව්වේ දේශපාලන මගුල් ගැන. විවාදයේ කතා කරමු. මම ඔබතුමාගේ පෞද්ගලික ප්‍රතිපත්ති ගැන 100%ක් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබතුමාගේ 100%ක් අයිතියක්. කරුණාකර ඒකට පටලවන්න එපා. ඔබතුමා මේ ගොඩක් ආණ්ඩුව අතර මගුල් හතර කෙනෙක් නිසා තමයි මං කිව්වේ. හරිද? අපි ඒ ගානට දාගන්න එපා. ඔබතුමාගේ පුද්ගලික ජීවිතය ඔබතුමා ගෙනියන්න. මම මගේ කතාවට එන්න. ඒ නිසා ජනාධිපතිවරයා සමාවෙල්ලුවා තානාපති අංශ 19ක් ඉස්සරහා මෙතුමා කරත් තීන්දුව නිසා. ගරු please allow me to speak. You go to the chair. You got to go to your chair. ඔබතුමාගේ කතාවේදී නැහැ කියලා කියන්න. හරි. ගරු හර්ෂ මෙතුමා මේ නිමාසිර පාල මෙතුමා. You got to go to the chair. මගේ වෙලාව දෙන්න හැබැයි එතුමා දෙන්නගේ වෙලාවේ කඩු කරලා. නෑ එතුමාට පුළුවන් හර්ෂ ඇමතුමා. We have දෙන්න මගේ වෙලාව නෑනේ. ඔබතුමාලා දෙන්නට ගොඩක් වෙලා ගන්න. අනික ඇමතුමා කතා කරානේ. හරි ඒක කමන්නේ. ඒක ඔබතුමා ඒක ප්‍රශ්න ඔබතුමාගේ අදහස. මම දන්න සත්‍ය අදහස ඒක. Order please. නෑ ඔබතුමාලා දෙන්නේ සාකච්ඡාවට කැඳෙන්නේ නෑ. Order please. Order please. Order please. Order please. මම හිතන්නේ හර්ෂ මෙතුමා අපි පක්ෂ නායකින්ගේ රැස්වීමේදී තීන්දුවක් ගත්තා
තමන්ගේ ආසනින් ඉඳන් කතා කරන්න ඔබතුමා මේ ප්‍රශ්නේ ඉතා වැදගත් නිසා ඔබතුමාට අවසරයක් තියෙනවා කියලා මේක කතා කරන්න. නෑ ගෞරව ඇමතුමා මේ තීන්දුව අපි ඔබතුමාට අවශ්‍ය නම් කියලා ඇමතුමාට දෙකට කියන්න පුළුවන් දැන්ට තියෙන තත්ත්වය අනුව. No, just go to the mic quickly and announce කරන්න. හොඳයි ගරු හර්ෂ ඇමතුමා කරුණාකරලා යන්න ගිහලා ඉක්මනට කතා කරන්න ඔබතුමා. අවශ්‍ය නැහැ. ඕකේ. ඕකේ. Honorable දැන් මේ සභානායකතුමා මේ අවස්ථාවේ wait a minute. No. Honorable leader of the house. To cut a long story short, let it speak only for today. Yes. You speak only for today. Okay. You speak, my dear. We Honorable Kiriel, you can make an announcement and say you are in agreement to allow. Then we can go give a ruling. I'm in agreement. Let them speak. Yes. The house agreed for that. Because during the committee stage, the minister and the deputy have to sit together. Yeah. Now house agrees Agrees. for the change. Aye. Okay. So we will allow the members from during the committee stage to speak from there wherever they sit and request for speak. Okay, hold on. But that has always been the case for the last 6 years in committee stage. You can speak from wherever you are. If you change the rules, you should let us know. But yeah, so let that be the Garu case. Hakim Metuma. Correct, because not that I am correct in the chair. It has been the practice in this house. The deputy minister can sit by the minister during the committee stage. Of course. So he is sitting next to the minister. No, so he could you speak see from at that the same time. For me, if it's you not are, an issue. No, But don't look take my here. time. No, we are not taking your time. Order, please. This is a decision taken at the party leaders. So for us to revoke that decision, only thing house can change any of such decision. Now that the leader of the house had agreed, we can do that. No issue with that. So okay, let's get back to our debate. Yes. Yes. Garu Harsha Metuma. ඔබතුමාට මම කියන්න කැමතියි ජනාධිපතිතුමා කිසි අවස්ථාවක තානාපතිතුමාලා කතා කළා ජනාධිපතිතුමා කිසි තානාපති කෙනෙක්ගෙන් සමාව ඉල්ලලා නැහැ. හොඳයි. ගරු නියෝජක කතානායකතුමනි දැන් මට නැති වෙච්ච විනාඩි 5 දෙන්න. Garu Sujiyo Metuma. When you take a decision like that, should we communicate? You must announce it to the parliament because we go by the practice, and it's very embarrassing for a deputy minister for you to say go back. No, that's clear. Yeah. Now. Thank you. Mr. Kiriel Metuma. නියෝජක කතානායක මට අහිමි වෙච්ච විනාඩි 4 ලබා දෙන්න. දැන් මම කියාගෙන ආවේ මේ යුනෙස්කෝ සංවිධානයේ 2016 අප්‍රේල් මාසේ ගිවිසුමත් ඒ අසං කරපු යෝජනාවත් 2016 ඔක්තෝබර් මාසේ 13 කරපු යෝජනාවත් දෙකම එකයි. ඉතාම සුළු ඔය ඉලක්කම් වල නැත්තම් අංකණේ වගේ වෙනස්කම් මිසක් වෙන කිසි වෙනසක් නැහැ. මම මේක හැන්සාට් කරනවා. ඊළඟට කරු සභාපතිතුමනි මා කියන්න කැමතියි දැන් මේ යුනෙස්කෝ සංවිධානය ඉදිරිපත් වෙච්ච යෝජනාවට ලෝකේ පලස්තීනයේ මේ සිද්ධාස්ථාන විරලට විරුද්ධව ඊශ්‍රායල කරන කටයුතු හෙලා දකලා එකට පක්ෂව පලස්තීනයේ පක්ෂව කවුද ඡන්ද දෙන්නේ? ඡන්ද දෙනවා බ්‍රික්ස් කණ්ඩායමේ රටවල් පහෙන් ලෝකේ ඉමර්ජින් ඉකොනොමිස් පහෙන් 4. බ්‍රසීල්, රෂියා, සීමීන්ස් චයිනා, සවුත් ඇෆ්‍රිකා. ඊට පස්සේ එක්කෙනා නැත්තේ ඉන්දියාව විතරයි. ඊට පස්සේ G7 එකෙන් මෙතන කැනඩාව එදා යුනෙස්කෝ එකේ හිටියේ නෑ. දර G6යි G6 countries වලින් එකක් USA ඉතිරි 5. ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ජපානය පලස්තීනය වෙනුවෙන් ඡන්ද දෙනවා. සාක් එකේ නේපාල්, බංග්ලාදේශ්, පාකිස්තාන් ඡන්ද දෙනවා. මේ තමුන්නාසේ සාසිලන්තෙත් එක්කනේ. තමුන්නාසේ G7 එක්කත් නැත්තම්. තමුන්නාසේ බ්‍රික්ස් එක්කත් නැත්තම්. තමුන්නාසේ සාක් එකේ මැජොරිටි එක්ක නැත්තම්. තමුන්නාසේ සාසිලන්තෙ එක්ක ලංකාව ගෙනියන්නේ. ඉන්දියාව ඇබ්ස්ටේන්. ඉන්දියාවයි ලංකාවයි දෙකම කරු සභාපතිතුමනි 2016 අප්‍රේල් මාසේ මේකට පක්ෂව ඡන්ද දෙනවා. ඉන්දියාව ලංකාවේ දෙකම මේ ඔක්තෝබර් මාසේ ඡන්ද දීමෙන් වළකී සිටිනවා. ඉන්දියාව ලංකාවේ දෙකම තමන්ගේ රාජ්‍ය නායකයවත් තමන්ගේ අගමැතිවරයවත් තමන්ගේ ඉහළ මට්ටමේ නිලධාරියෙක් නොබලි ජාතික සමුළුවට යවන්නේ නැහැ. ඉතින් අපිට පේන නිසා මේ අර වොෂින්ටන්, ටෙල් අවීව්, ඩෙල්ලි කියන ඇක්සස් එකේ අණ්ඩක් බවට ලංකාව ඉබේ පත් වෙමින් තිබෙනවා.
සම අභියෝග කරනවා. එකම යෝජනාවට අප්‍රේල් මාසේ ඡන්ද දීලා ඔක්තෝබර් මාසේ ඡන්ද නොදෙන්න ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය දුන්නු උපදේශය ඔබතුමා මෙතෙන්ට හැන්සාට් කරන්න කියලා. ඔබ අවසන් කරනවද දැන්? නෑ මට විනාඩි තව 3-4ක් දෙන්න මට නැති වෙච්ච වෙලාවයි මම ඔබතුමාගෙන් ගත්තේ ගන්න ඕනි. ඒ නිසා ඔබතුමාට මම ඉතා වක්කීමෙන් කියනවා මේක හැන්සාට් කරන ගමන් කරුණා කරලා ලංකාවට දෙන රාජතාන්ත්‍රික උරුමයන් ඔබතුමාට නැති කරන්න අයිතියක් නෑ. අවසාන කරුණ ගරු සභාපතිතුමනි ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ ගැසට් එකක් ඉදිරිපත් වෙලා තිබුණා මම ඒක විනාඩි 3-4කින් ඉවර කරන්න ඉතා ඉක්මනින් තානාපති වරප්‍රසාද ලබා දී පිළිබඳව අපේ රටේ තිබෙන රාජ්‍ය විදේශීය ආයතන පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ සෛරී රාජ්‍යන්ත වලට ඉන තානාපතිතුමාලාට එක්සත් ජාතික සංවිධාන අනුබද්ධ සංවිධාන වලට ජාත්‍යන්තර වශයෙන් සැබෑ පිළිගැනීමක් තිබෙන සංවිධාන වලට ඒ තානාපති වරප්‍රසාද ලබා දීලා අපේ රටත් එක්ක වැඩ කරන්න. නමුත් ඔබතුමා ඉදිරිපත් කරපු මේක මම ටේබල් කරනවා. ඔබතුමා ඉදිරිපත් කර තිබුණා ජාත්‍යන්තර වාරිමාල කළමනාකරණ ආයතනය ඉමි ආයතනයට එක්සත් ජාතික සංවිධානයේ මෙහි නියෝජිතයාට වගේ ලංකාවේ ඉන්න ඇමරිකානු තානාපතිවරයාට ලංකාවේ ඉන්න ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ලැබෙන මට්ටමේ බලතල ඒ තානාපති වරප්‍රසාද ලබා දීම පිළිබඳ ලබා දෙන්න කියලා විදේශ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවට අධීක්ෂක සභාවට ඉදිරිපත් කර තිබෙන ගැසට් එක. අපි මේක අධ්‍යයනය කරන්න අපිට වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඉතාම මම ස්තුතිවන්ත වෙනවා කරු සභාපතිතුමා රංජිත් අලුවිහාර මැතිතුමාට එතුමා මහන්සිලා නිලධාරී මහතුරු උදව් ඇතුව මේකේ අදාළ කරන ගිවිසුම අපි ගෙනල්ලා බැලුවා. මොකද අපි බැලුවා ලංකාව තුල ඔක්ස්ෆෑම් එක තියෙනවා සේව් ද චිල්ඩ්‍රන් එක තියෙනවා ලංකාවේ විවිධ සේවා කරන සංවිධාන තිබෙනවා. ලංකාවේ වැඩ කරන්න ඒගොල්ලන්ට පුළුවන් තානාපති වරප්‍රසාද හැම කෙනාටම අවශ්‍ය නැහැ. නමුත් අපි බැලුවම 1983 දී ඉමි ආයතනය කළ එකක් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කරනවා ගිවිසුමක්. ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක ඇමරිකාවේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක මේ වාරි මාර්ග ආයතනය ලංකාව පිහිටවන්නත් ඒ වාරි මාර්ග ආයතනයට අසීමිත බලතල දෙන්නත් මම ඉතා වක්කීමෙන් කියන මේ ඇග්‍රීමන්ට් එක ලංකා ආණ්ඩුව වෙනුවෙන් අත්සන් කරේ නන්ද අබේවික්‍රම කියන මැතිතුමා අරුම පුදුම වැඩේ කියන්නේ ලංකා ආණ්ඩුව වෙනුවෙන් අත්සන් කරන නන්ද අබේවික්‍රම මහත්මයා 1983 දී ඒකෙන් පස්සේ එතුමා ඉමියකේ ඩිරෙක්ටර් ජනරල් වෙනවා. ලංකාවෙන් අත්සන් කරපු කෙනාම පස්සේ ඒකේ ලොක්කා වෙනවා. ඊළඟට මේක මොකද්ද? ඇවන් ගාඩ් වගේ. හරියටම හරි. සුතුවන්ත වෙන ඔබතුමාට. ඇවන් ගාඩ් වගේ. දැන් ඒ නිසා මේ බලන්න මේ ගිවිසුමේ ෆෝඩ් ෆවුන්ඩේෂන් කියන්නේ ඇමරිකාවේ ඉලෙක්ටඩ් බොඩි එකක් නෙමෙයි. ඇමරිකාවේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච තැනක් නෙමෙයි. ඒකේ කවුද ෆන්ඩින් ඒජන්සීස්? රොකෆෙලර් ෆවුන්ඩේෂන්, රොකෆෙලර් බ්‍රදර්ස්, අගා ඛාන් ෆවුන්ඩේෂන් මේවා ලෝකේ 920 ගණන් වල යම් කිසි කටයුත්තක් කරපු දේවල්. නමුත් පසුව අන්ත දක්ෂිනාශික දැන් පෞද්ගලික ලිබරල් ප්‍රතිපත්ති තියෙන පුද්ගලික වශයෙන් කොහොමද අප්පා මේ අන්ත දක්ෂිනාශික ආයතන වලට උදව් කරන්නේ? ඔබතුමා. ඉතින් ඒ නිසා මේ අන්ත දූෂිත ලෝක ත්‍රස්තවාදයට උදව් කරන සංවිධාන. එතකොට ඒක පැත්තක තිබ්බත් අපි පැත්තක තියමුකෝ දේශපාලන වේචන කියලා. මේ අසංකර ගිවිසුමේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකත් එක්ක තියෙනවා මොකද්ද? මම වෙලාව නැති නිසා මම කියන්නම් water pricing and policies. මේක ඉරිගේෂන් සම්බන්ධව තියෙන නිසා මේක බොන ජලය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. මේක තියෙන්නේ වාරි ජලය විකිණීම සහ සම්බන්ධ ප්‍රතිපත්ති හැදී. මා දැනගන්න කැමති ලංකාවේ එකම ආණ්ඩුවක්වත් තමන්ගේ ප්‍රතිපත්තියක් වශයෙන් වතුර විකිණීම පිළි අරගෙන නැහැ. උත්සාහ කළා තියෙනවා ප්‍රතිපත්තියක් වශයෙන් දාලා නැහැ. දැන් අපි අන්නේව කරන්න ආපු ආත්‍රික තමයි ගෞරව ඇමතුමනි තානාපති වරප්‍රසාද දෙන්න හදන. මේක ඔබතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. 83 අස්සම් කරපු එක. හැබැයි මේ ගිවිසුම් නැවත පාර්ලිමේන්තුවට එවනකොට ඒවා අධ්‍යයනය කරලා එවන්න ඕනේ මේ නිලධාරී මහත්තුරු. නීතිපතිගෙන් අහන්න ඕන. වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් අහන්න ඕන. මෙච්චර ආත්‍රිකට දැන් ලංකා අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ටවත් නැහැ තරම් තානාපති වරප්‍රසාද. ජනාධිපති ලේකම්ටවත් නැහැ මන් දන්න තරමින්. දැන් මේ ඉමියකේ ලොක්කට දීලා තියෙනවා මේක. ඊට පස්සේ මොකද මේක දැන් වැදගත්ම කරුණ. මේ ගිවිසුම අනුව ගරු ඇමතුමනි ඔබතුමා මේක බලන්න. මේ ගිවිසුම අනුව මේ ඉමිය ආයතනට පුළුවන්කම තිබෙනවා මේ බලන්න. මම මේක හරියටම කියවන්නම්. agreements. අපි ලංකාව එකඟ වෙනවා. මොකටද? Unrestricted movement into or out of the country of supplies, equipment and genetic materials or any other items necessary for IIMI program. So may I repeat again? Unrestricted movement into or out of the country of supplies, equipment and genetic materials. මේ මොනවද කියන්නේ? මේ කියන්නේ මේ ඉමි ආයතනයේ ප්‍රෝග්‍රෑම් එකට අනුව ඔවුන් කල්පනා කරනවා නම් ඕනෑම ජාන සම්පතක් ලංකාවට ගේන්නත් පුළුවන් ලංකාවෙන් ගෙනියන්නත් පුළුවන්.
දැන් මා දැනගන්න කැමතියි මේ පහුගිය අවුරුදු 33 දී කොච්චර ගෙනහිල්ලක්ද? මෙහෙම බලයක් දෙන්න කාටද අයිතිය තියෙන්නේ? ඊට පස්සේ වැදගත්ම දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ගිවිසුමට අනුව ලංකාව ආණ්ඩුවට එන්නේ එක අධ්‍යක්ෂකවරයා පත් කරන්න ඉතිරි 19 දෙනා පත් කරන්නේ ෆෝඩ් එක. රොකෆෙලර්ස්ලා. ඊළඟට අපිට මේ ගිවිසුම අවලංගු කරන්න බෑ. يعني මේ ගිවිසුම අනුව මේ ගිවිසුම අත්සන් කරන්න පුළුවන්කම තියෙන්නේ ෆෝඩ් ෆවුන්ඩේෂන් එකට විතරයි. ඉමි එක කියන්නේ නිකන් අර බුදු සරණයි කියලා දාපු බෝඩ් එක වගේ කරු නියෝජ්‍ය කතානායකතුමා. ෆෝඩ් එක තමයි මේක ඇතුලේ ඉන්නේ අර හොරහරක් ඉන්නවා වගේ. ඒ නිසා මේ ගිවිසුම අහෝසි කරන්න බෑ අපිට අමතුමා. ගිවිසුම අහෝසි කරන්න නම් අපි යන්න ඕන ඉන්ටර්නැෂනල් ආබිට්‍රේෂන් ඒක චෙයාමන් තෝරගන්න අපි යන්න ඕන President of the International Court of Justice. Should the first two members fail to agree upon the chairman, the latter shall be chosen by the President of the International Court of Justice at the request of one of the member of the tribunal. So, දැන් මේ නිකන් මේ මේකක් කරනවා ලංකාව ඵලයන්කෝ International Court of Justice tribunal එකක් දාගන්න. දැන් මෙන්න මෙහෙම බලතල සහිත ගිවිසුමකට තමයි ඔබතුමාලා අපිට තානාපති වරප්‍රසාද දෙන්න කියලා ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි මේකට විරුද්ධ වුණේ. ලංකාව ජාන සම්පත් පටවන වතුර විකුණන අලංකා ආණ්ඩුවට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේක වැරදි. ඒ නිසා මගේ වෙලාව මම ගොඩක් වැඩිපුර ගත්ත නිසා වෙනත් සංවාදات එක්ක මම ඊටාමත්ව උමනාවෙන් කියන්න කැමති මේ ගිවිසුම වෙනස් කරන්න. මේ ගිවිසුම වෙනස් කරලා ඉමියාතේ ලංකාව ක්‍රියාත්මක කමන්නේ